මම ඕගොල්ලන්ට ටියුට් දෙකක් දීලා තියෙනවා. එතකොට එක්කෙනෙකුට ටියුට් එක හම්බෙලා නැහැ. මම ඒක මේ සතිය ඇතුළත අනිවාර්යෙන් දෙන්නම්. දැනට අපි මේකෙන් බලමු. ඊට පස්සේ ඔයගොල්ලෝ මං හිතනවා අනිත් දෙන්න ටියුට් එක අරගත්තා කියලා. හරි. මම ඔයගොල්ලන්ට මූලිකවම ටියුට් දෙකක් දීලා තියෙනවා. එකක් තමයි මේ ගිණුම් කරන ප්‍රමිත කියලා ටියුට් එකක්. මං හිතන්නේ අර මට මතක නැහැ කවර එක මොකද්ද කියලා. ටිකක් අර ලොකු ටියුට් එකක් දීලා තියෙන ඒක තමයි ගිණුම් කරන ප්‍රමිත එක. ඊට පස්සේ පොඩි ටියුට් එකක් දීලා තියෙනවා. ඒක තමයි ටියුට් අංක 13 සංකල්පීය රාමුව. සංකල්පීය රාමුව කියන එක මම පස්සේ කරන්නම්. එක පටන් ගන්නම්. ඒක තනිකර තියරි ටියුට් එකක්. මේ සංකල්පීය රාමුව කියලා කියන්නේ. මේකෙන් සාමාන්‍ය ලකුණු 4ක් 6ක් අතර ප්‍රමාණයක් ගන්න පුළුවන් මේ සංකල්පීය රාමුව කියන ටියුට් එකෙන්. ඒ කියන්නේ මේකෙදි තියෙන්නේ ඔය ගිණුම්කරණය කියන එක නීතිමය අවශ්‍යතාවයක් වෙලා තියෙන ව්‍යාපාර තියෙනවනේ. ඒ කියන්නේ ගිණුම් හදන එක නැත්නම් ගිණුම් වාර්තා පිළියෙල කරන එක නීතිමය අවශ්‍යතාවයක්. දැන් ඔයගොල්ලෝ ව්‍යාපාර අධ්‍යයනයේදී ඉගෙනගෙන තියෙනවා ඒක පුද්ගල ව්‍යාපාර, හවුල් ව්‍යාපාර, සංස්ථාපිත සමාගම්, සමූපකාර සමිති, සමිති සංවිධාන, මේ වගේ ව්‍යාපාර සංවිධාන තියෙනවා. ඒවයි ඒක පුද්ගල ව්‍යාපාරයක ගිණුම් තැබීම අනිවාර්ය නැහැ. හවුල් ව්‍යාපාරයක ගිණුම් තැබීම අනිවාර්ය නැහැ. මතක තියාගන්න හවුල් ව්‍යාපාරයකත් ගිණුම් තැබීම අනිවාර්ය නැහැ. හැබැයි ගිණුම් තියෙනවා. ඒක වෙනම දෙයක්. සමාගම් වලට යනකොට සමාගමක ගිණුම් හදන එක නීතිමය අවශ්‍යතාවයක් වෙලා තියෙනවා. ඉතින් අන්න ඒ වගේ සමාගම් වගේ ව්‍යාපාරයක ගිණුම් වාර්තා පිළියෙල කරනකොට අපි අනුගමනය කරන දේවල් තමයි මෙන්න මේ සංකල්පීය රාමුව ඇතුලේ තියෙන්නේ. මේක අනිවාර්යෙන් හොඳට බලා ගන්න ඕනේ තියරි කොටසක් තියෙන්නේ. මේක අර කටපාඩම් කරගන්නත් අමාරුයි 100%ක්. ඒක නිසා සාමාන්‍යයෙන් මේක අපි කරන්න ඕනේ 4-5 පාරක් කියවලා ඒ අවබෝධය තියාගන්න එක තමයි කරන්න ඕනේ. සාමාන්‍ය ලකුණු 4ත් 6ත් අතර ප්‍රමාණයක් ගන්න පුළුවන් මෙන්න මේකේ. මම මේක හිමීට අපේ කලින් ටියුට් එකේ ප්‍රමිත පාඩම පටන් අරගෙන ඒක කරන ගමන් අවශ්‍ය තැන්වලදී ඒකත් අරගන්න. හරි. එහෙනම් අපි බලමු තවත් වෙලා ගන්න නැතුව අපේ ප්‍රමිත කියලා කියන්නේ මොකක්ද කියලා. හරි. මේකේ තියරි තමයි ගොඩක් තියෙන්නේ. හැබැයි ගණන් හදන්නත් තියෙනවා. හරි. අපි බලමු. ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිත අපි කියනවා ලංකා ඇකවුන්ටිං ස්ටෑන්ඩඩ් කියලා. LKAS කියලා කියනවා. හරි. අපි බලමු මෙන්න මේ LKS වල මොනවද අපිට කියා දෙන්න තියෙන්නේ නැත්නම් මොනවද අපිට තියෙන්නේ කියලා. මේ LKS වල තියෙන්නේ ඔයගලන්ට මතක ඇති ගිණුම්කරණය කියලා කියන්නේ මම පොඩ්ඩක් ඒක ඔයාලට ඇඳලා කියා දෙන්නම් බෝඩ් එකට ගිහිල්ලා. මේක එච්චර අමාරු නෑ හැබැයි මට තේරෙන විදිහට ඔයාලා කවුරුත් හරියට පාඩම් කරන්නේ නෑ. මෙතන ඉන්න ගොඩක් අය හරියට පාඩම් කරන්නේ නැහැ. සමහරට හෝම්වර්ක් වගේ කරනවා ඇති. ඊට අමතරව ඔය කියලා දෙන ඒවා නැවත කරනවා ගොඩක් අඩුයි. මොකද ඕගොල්ලන්ගේ අර පේපර් එකේ ලකුණු තිබ්බ අඩු වෙන්නේ. අන්න ඒක නිසා පොඩ්ඩක් ඕගොල්ලෝ නැවත පේපර් කරලා හුරු වෙන්න වෙනවා. නැත්නම් ඕගොල්ලන්ට අවබෝධය නැතුව යයි. ඒක නිසා මොකද අපිට දැන් ජනවාරි මාසේ ඔන්න ජනවාරි මාස ඉවරයි වගේ සති 3ක් ගිහිල්ලා ඉතින් කල්පනාවෙන් වැඩ කරන්න ඕනේ. අනිත් එක විභාග වලට බය වෙන්නත් එපා. විභාග වලට ඔයගොල්ලෝ ඇවිල්ලා ඔයගොල්ලන්ට පුළුවන් විදිහට උත්තර ලියන්න. මම ඉතින් ඔයගොල්ලන්ට වයින් නෑනේ. ඒක නිසා පුළුවන් විදිහට ලියන්න. හරි. දැන් අපි අද කතා කරන්නේ ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිත. ඒ කියන්නේ LKAS ගැන. මේවා ගොඩක් තියෙනවා. LKS ගොඩක් තියෙනවා. මේ LKS වලින් කතා කරන්නේ ඔයගොල්ලන්ට මතක ඇති ගිණුම්කරණය කියලා කියන්නේ මොකක්ද? ක්‍රියාවලියක්. ගිණුම්කරණය කියලා කියන්නේ ක්‍රියාවලියක්. ගිණුම්කරණය කියලා කියන්නේ ක්‍රියාවලියක්. ඕනෙම ක්‍රියාවලියක පියවර 3ක් තියෙනවා. මතකද? යෙදවුම් තියෙනවා, ක්‍රියාවලියක් තියෙනවා, නිමවුමක් තියෙනවා. එතකොට ගිණුම්කරණේ යෙදවුම් විදිහට අපි ගත්තේ මූල්‍ය ගිණුම්කරණේ පැත්ත මේ කතා කරන්නේ. යෙදවුම් විදිහට ගත්තේ ගනුදෙනු හා සිද්ධීන්, ක්‍රියාවලිය විදිහට ගත්තේ හඳුනා ගැනීම, මැනීම, සටහන් කිරීම, වර්ග කිරීම, සාරාංශ කිරීම අන්න ඒ වගේ දේවල්. නිමවුම වෙන්නේ මොකක්ද? මූල්‍ය ප්‍රකාශන කියන එක ඕගොල්ලන්ට මතක ඇති කියලා මම හිතනවා. මූල්‍ය ප්‍රකාශන තමයි ගිණුම්කරණේ නිමවුම වෙන්නේ නා. එතකොට මෙන්න මේ මූල්‍ය ප්‍රකාශන කිව්වහම අයිති වෙන දේවල් මතකද? ව්‍යාපාරික මූල්‍ය ප්‍රකාශන කිව්වහම දේවල් පහක් අයිති වෙනවා. මේක තියෙන්නේ ඕගොල්ලන්ගේ පළවෙනි ටියුට් එකේ. මතක තියාගන්න. මූල්‍ය ප්‍රකාශන කිව්වම දේවල් පහක් අයිති වෙනවා. මම මේ පහ කියන්නම්.
ලාභ අලාභ සහ වෙනත් විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය, මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය, ඊට පස්සේ හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශනය, මුදල් ප්‍රවාහ ප්‍රකාශනය, ගිණුම් ප්‍රතිපත්ති හා පැහැදිලි කිරීමේ සටහන්. මෙන්න මේ පහ අයිති මූල්‍ය ප්‍රකාශන කිව්වට පස්සේ. එතකොට ව්‍යාපාරයක මෙන්න මේ මූල්‍ය ප්‍රකාශන හදනකොට අපි යොදා ගන්න දේවල් නැත්නම් අනුගමනය කරන පොදුවේ පිළිගත් ක්‍රම වගේ දේවල් වලට අපි කියනවා ප්‍රමිත කියලා. කියන්නේ මෙන්න මේ જાතියේ ගණන් හදනකොට මේ මූල්‍ය ප්‍රකාශන කියලා ගණන් හදනකොට අපි යොදා ගන්න ක්‍රම ගණක් හදද්දී පාවිච්චි කරන දේවල්. මතකද අර ඒක පුද්ගල ව්‍යාපාරවල ඔයගලන්ට හම්බ වුණා ගැළපිලි කියලා එකක්. අන්න ඒ වගේ තමයි මේ ප්‍රමිතත් සමහර ඒවා. ඒ කියන්නේ මේ දැන් ඒක පුද්ගල ව්‍යාපාර මම අර කලින් ඔයගලන්ට කිව්වේ ඒක පුද්ගල ව්‍යාපාරයක හවුල් ව්‍යාපාරයක ගිණුම්තැවීම අනිවාර්ය නැහැ. හැබැයි සමාගමකට එනකොට අනිවාර්ය වෙලා තියෙනවා කියලා. එතකොට මේ සමාගමක වගේ ගණන් හදද්දී ඒ ගණන් වලටම ආවේනික වෙච්ච ගැළපිලි විශේෂ තියෙනවා. ඒ කියන්නේ ගලපන දේවල් තියෙනවා. ලීසින්, කල්බදු අන්න ඒ වගේ ගැළපිලි කරද්දී යොදා ගන්න දේවල් නැත්නම් යොදා ගන්න ක්‍රම ඊට පස්සේ ෂෙයා කරන විදිවත්කම අන්න ඒ වගේ දේවල් තමයි මේ ප්‍රමිත ඇතුලේ තියෙන්නේ. ඒ කියන්නේ ගොඩාක් තියරි තමයි මේකේ තියෙන්නේ. හැබැයි ගණන් හදන්නත් දාලා තියෙනවා. මොකද මේ ප්‍රමිත වලින් ගණනුත් එනවා. ඒකයි. ඒ කියන්නේ සමස්තයක් විදිහට ගත්තොත් මේ ප්‍රමිත කියන එක වාට පුළුවන් නම් ලකුණු මට මතක විදිහට ලකුණු 11ත් 10ත් 14ත් වගේ අතර ප්‍රමාණයක් ගන්න පුළුවන් ලකුණු. හැබැයි ඔක බෙදිලා එන්නේ ඒක මතක තියාගන්න ලකුණු 7ක් විතර ගන්න පුළුවන් ඒ කියන්නේ. ඔව් ලකුණු 7ක් විතර ගන්න පුළුවන් 100. මේ ප්‍රමිත පුළුවන් නම්. ඒක නිසා ප්‍රමිත ගැන අවබෝධය අනිවාර්යෙන් තියාගන්න ඕනේ. ප්‍රමිත දන්නේ නැතුව ඔයගලන්ට ඉස්සරහා ගණන් හදන්න අමාරුයි. නිකන් අර අපි සමාජයක ජීවත් වෙනවා නම් ඒ සමාජයේ තියෙන නීති වගේ. මේවා දැනගෙන ඉන්න ඕනේ. මේවා දන්නේ නැතුව ගණන් හදන්න බෑ. එහෙනම් අපි ටියුට් එකට යමු. ශ්‍රී ලංකා ගිණුම් කරන ප්‍රමිත කියලා තියෙනවා මුලින්ම. ප්‍රමිත හැඳින්වීම. මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී හා ඉදිරිපත් කිරීමේදී අනුගමනය කළ යුතු වෘත්තීය ගණකාධිකාරී ආයතනයේ කර ඇති නිර්දේශයන් ගිණුම් කරන ප්‍රමිත ලෙස හැඳින්වේ. අපි ඒක highlight කරගමුද? මෙන්න මෙතන ඉඳන්. මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී හා ඉදිරිපත් කිරීමේදී අනුගමනය කළ යුතු වෘත්තීය ගණකාධිකාරී ආයතනයේ කර ඇති නිර්දේශයන් කියන කෑල්ල. මේ නිර්දේශයන් කියන තැනට එනකල් highlight කරගන්න. ඊට පස්සේ තියෙනවා බලන්න ගිණුම් කරන වෘත්තියේ විවිධ අවස්ථාවලදී ගණකාධිකාරීවරයා කළ යුතු කටයුතු කළ යුතු ආකාරය ප්‍රමිත මගින් පෙන්වා දෙයි. ඒ කියන්නේ අර ගණන් හදද්දී පාවිච්චි කරන්න ඕනේ ක්‍රම. ඒ කියන්නේ සමහර තැන්වල සමහර ගණන් හදාගෙන යනකොට අපිට ප්‍රශ්නයක් තියෙනවා මෙතනින් එහාට මේ ගණන් හදන්නේ කොහොමද කියලා. අන්න ඒ වගේ අවස්ථාවකදී මෙන්න මේක පාවිච්චි කරන්න පුළුවන්. උදාහරණයක් මම කියන්නම්. ඔන්න ව්‍යාපාරයක අපි ගමු ගොඩනැගිල්ලක් තියෙනවා. අද ව්‍යාපාරයක ගොඩනැගිල්ලක් මිලදී ගන්නවා රුපියල් ලක්ෂ 10කට. ඊට පස්සේ අවුරුදු 5ක් යනකල් මේක ෂෙයා කරනවා අවුරුද්දකට 50000 ගානේ. ඊට පස්සේ අලුතෙන් ආයෙත් තව තට්ටුවක් එකතු කරනවා. නැත්නම් අලුතෙන් පීනුම් තටාකයක් හදනවා ව්‍යාපාරේ. නැත්නම් අලුතෙන් තව ගොඩනැගිල්ලක් හදනවා. එතකොට තවත් ගොඩනැගිල්ල වලගේ මොකද වෙන්නේ? වැඩි වෙනව නේද? තවත් ගොඩනැගිල්ල වලගේ වැඩි වෙනවා. එතකොට ෂෙයා කරද්දී ප්‍රශ්නයක් වෙනවා වෙන්න පුළුවන්. ෂෙයා කරන විදිහ එකපාරටම තේරෙන්නේ නැහැ. මොකද ගොඩනැගිල්ල වලගේ වැඩි වුණා. පරණ ගොඩනැගිල්ලක් තියෙනවා අලුත් ගොඩනැගිල්ලක් තියෙනවා. නැත්තම් හිතන්න ව්‍යාපාරයේ තිබ්බේ මෝටර රථ විදිහට කාර් එකක් තිබ්බා, වෑන් එකක් තිබ්බා, අලුතෙන් ලොරියකුත් ගන්නවා. මේ ඔක්කොගෙම ෂෙයා කරන්නේ කොහමද? එක එක විදිහට තමයි ෂෙයා කරන්න වෙන්නේ. මොකද වත්තම් වර්ග වෙනස්නේ. ඉතින් මෙන්න මේ වගේ දේවල් තියෙනවා. ඉතින් ගණකාධිකාරීවරයා වැඩ කරන්න ඕන විදිහ තමයි මේකෙදි අපිට කතා කරන්නේ නැත්තම් පෙන්නලා දෙන්නේ. ප්‍රමිතවල පරමාර්ථය කියලා තියෙනවා බලන්න. ගිණුම් කරන ප්‍රමිතවල පරමාර්ථය වන්නේ මූල්‍ය ප්‍රකාශන මගින් සත්‍ය හා සාධාරණ තොරතුරු ඉදිරිපත් කිරීමයි. ඒ කියන්නේ මේ මූල්‍ය ප්‍රකාශනවල මේ ප්‍රමිත කියන එකෙන් කරන්නේ සත්‍ය හා සාධාරණ තොරතුරු ඉදිරිපත් කරන එක. ඔයාගෙන් ඇහුවොත් ප්‍රමිතයක අරමුණ මොකක්ද කියලා ඔයා කියන්න ඕනේ සත්‍ය හා සාධාරණ තොරතුරු ඉදිරිපත් කිරීම කියන එක. ඇත්ත හරි දේවල් දෙන්න. ඒකට තමයි මේක අපි හදන්නේ. ඒක highlight කරගමුද?
මේව අනිවාර්යෙන් බලාගන්න මේව මීට කලින් ඇවිල්ලා තියෙනවා. හරි ඊට පස්සේ තියෙනවා බලන්න මෙම පරමාර්ථය ඉටු කර ගැනීමට ව්‍යාපාර ලෝකයේ ඇති ගනුදෙනු හා සිද්ධීන් මූල්‍ය ප්‍රකාශන මගින් ඉදිරිපත් කිරීමේදී ගණකාධිකාරීන් මුහුණ දෙන ගැටලු මනා අවබෝධයකින් විමර්ශනය කොට වරලත් ගණකාධිකාරීන්ගේ ආයතනය ගිණුම් කරන ප්‍රමිත කමිටුව විසින් ප්‍රමිත ඉදිරිපත් කොට ඇත. ඔයගෙන් අහන්න පුළුවන් තව ප්‍රශ්නයක් තමයි මේ ගිණුම් කරන ප්‍රමිත ඉදිරිපත් කරන්නේ කවුද කියලා. ඉදිරිපත් කරන්නේ තමයි මෙන්න මෙයා. ගිණුම් කරන ප්‍රමිත කමිටුව. මේව මතක තියාගන්න වෙනවා. මේවා නම් අහනවා. ගිණුම් කරන ප්‍රමිත ඉදිරිපත් කරන්නේ. ගිණුම් කරන ප්‍රමිත විමර්ශනය කරන්නේ. කවුද කියලා. ගිණුම් කරන ප්‍රමිත කමිටුව. මෙන්න මේ කමිටුව තමයි ගිණුම් කරන ප්‍රමිත ඉදිරිපත් කිරීම කරන්නේ. ඒකත් highlight වෙන්න ඕනේ. ටියුට් එකේ නැති අය highlight වෙන්න ඕනේ වචන ටික හරි පොඩ්ඩක් කටුවට හරි ලියා ගන්න නැත්නම් මේක මේ මතක තියාගන්න බෑනේ. හරි. ප්‍රමිතවල වාසි මේකත් අපි පොඩ්ඩක් බලමු. මූල්‍ය ප්‍රකාශන වල ප්‍රයෝජනවත් බව වැඩි වීම. ප්‍රයෝජනවත් බව වැඩි වෙනවා. මොකද අපි ඇත්ත තොරතුරු ඉදිරිපත් කරන්නේ. ඒක නිසා ප්‍රයෝජනවත්. මූල්‍ය ප්‍රකාශන පිළිබඳව වාර්තා කරන්නන්ගේ විශ්වසනීයත්වය හා පිළිගැනීම වැඩි වෙනවා. ඒකත් ඔන්න හොඳයි. විශ්වසනීයත්වය සහ පිළිගැනීම වැඩි වෙන එක. ඊට පස්සේ තියෙනවා තරංකාරී වෙනත් ව්‍යාපාර හා ව්‍යාපාරයේ අතීත තොරතුරු සැසඳීමට. තරංකාරී වෙනත් ව්‍යාපාරات එක්ක සංසන්දනය කරන්න මේක පහසුවක් වෙනවලු. කළමනාකරණයේ බලපෑම් ඇති අවස්ථාවක පිළිගත නොහැකි ගිණුම් කරන භාවිතයන් යෙදවීමෙන් ආරක්ෂා වෙන්න පුළුවන්. ඒකත් ඔන්න වාසියක් විදිහට අපි දකිනවා. තව විනාඩියක් දෙන්න. හරි ඒක වැඩි ඉතින් කෝල් එකක් ආවා ඒකයි. බලමු අපි එතකොට. එතකොට මේ ප්‍රමිතවල වාසිය අපි කතා කරගෙන හිටියේ ප්‍රමිතවල වාසිය කතා කරද්දී මේ ප්‍රමිත තියෙන එක වාසියක් තමයි ප්‍රයෝජනවත් බව වැඩි වෙනවා විශ්වසනීයත්වය සහ පිළිගැනීම වැඩි වෙනවා මතභේද ඇති වෙන එක. ඒ කියන්නේ මම මේ විදියට හදලා ඔයා ගම්පහ ඉන්නවා නම් නැත්නම් ඔයා කොළඹ ඉන්නවා නම් ඔයා නැත්නම් ගාල්ලේ ඉන්නවා නම් ඔයා හදන ගානයි මං හදන ගානයි වෙනස් වෙන්න විදිහක් නැහැ. ඒක නිසා අපි හදන ගණන් සමාන වෙන්න ඕනේ. ඒ කියන්නේ මතභේද අඩු කරගන්නත් මේ ක්‍රමය අපි යොදා ගන්නවා. ඊට පස්සේ තරංකාරී වෙනත් ව්‍යාපාරات එක්ක මම රංජල් ලංකා වගේ සමාගමක් කරනවා නම් මට පුළුවන් ඒ වගේ අර සියලුම භාණ්ඩ එක තැනකින් ගන්න පුළුවන් ව්‍යාපාරات එක්ක සංසන්දනය කරලා බලන්න මගේ ගණන්. ඉතින් මට ඒකට ඕන වෙනවා මම ගාන හදන විදිහටම ඒගොල්ලොත් ගාන හදනවා නැත්නම් මට සංසන්දනය කරන්න පුළුවන් වෙන්නේ නැත්නම් බෑ. දැන් අපිට කවදාකවත් කොමර්ස් කරන ළමයෙකුයි මැත්ස් කරන ළමයෙකුයි සංසන්දනය කරන්න බෑනේ. එයා විෂය ජාලා දෙකක් තියෙනවා. හැබැයි අපිට පුළුවන් ගම්පහ කොමර්ස් කරන ළමයෙකුයි බදුල්ල පැත්තේ කොමර්ස් කරන ළමයෙකුයි නැත්නම් කොළඹ කොමර්ස් කරන ළමයෙකුයි සංසන්දනය කරන්න. මොකද එයා කරන්නේ එකම විෂයන් ටික. ඒ වගේ. ඒ කියන්නේ අර සංසන්දනය කරන්න පුළුවන් සමාන ව්‍යාපාරات එක්ක. ඊට පස්සේ කළමනාකරණයේ බලපෑම් ඇති අවස්ථාවක පිළිගත නොහැකි
ගිණුම් කරන භාවිතයන් යෙදවීමෙන් ආරක්ෂා වෙන්න පුළුවන්. ඒ කියන්නේ දන්නේ නැති දේවල් කරන්න, ඒ කියන්නේ නොදැන දෙයක් කරනවට වඩා ඒ කියන්නේ ගිණුම් කරන්නේ ඔය සමහර තැන් තියෙන අපිට ගාණක් හදද්දි මේක කොහොමද දාන්නේ කියලා හිතෙන්නේ නැහැ. හිතෙන්නේ නැහැ. මේක කොහොමද මේ ගාණ මේ අමතර තොතුර කොහොමද ගානට දාන්නේ? අන්න ඒ දාන භාවිතය ඉගෙන ගන්න ප්‍රමිත කියන එක අපි පාවිච්චි කරනවා. ඒ කියන්නේ අර නීති ගොඩක් වගේ. මේකට මේ නීතිය පාවිච්චි කරනවා. මේකට මේ නීතිය පාවිච්චි කරනවා. අන්න ඒ වගේ දෙයක් තමයි මෙතනදි වෙන්නේ. ගිණුම් ප්‍රමිත භාවිතයෙන් ගණකාධිකාරීවලට එල්ලවිය හැකි නොසැලකිලිමත්කම පිළිබඳ පදනම් රහිත චෝදනාවලින් මිදෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා දන්නේ නැතුවනේ මේක කළේ. අන්න ඒ කතා අහන්න වෙන්නේ නැහැ. මෙන්න මේ ප්‍රමිත වලට වැඩ කළා නම්. මොකද අපි වැඩ කරන්නේ ඒ දීලා තියෙන නීතියට, ඒ දීලා තියෙන රීති ටිකට අනුව. එහෙනම් කාටවත් අපිට දොස් කියන්න බෑ. මොකද අපි ප්‍රමිත වලට අනුව වැඩ කරලා තියෙන්නේ. හරි. ඊට පස්සේ ඔයගලන්ට මතක ඇති අපි 12 වසරේ මං හිතන්නේ පස්වෙනි පාඩම විදිහට ඉගෙන ගත්ත සංකල්ප මතක සංකල්ප 13ක් ඔයගොල්ලෝ ඉගෙන ගත්තා. අන්න ඒ සංකල්පයි ප්‍රමිතය අතර වෙනස්කම් අහන්න පුළුවන් සමහර වෙලාවට. ඉතින් ඒකත් දාලා තියෙනවා මෙතන. ගිණුම් කරන ප්‍රමිත හා ගිණුම් කරන සංකල්ප, ඒ කියන්නේ මූලධර්ම අතර වෙනස්කම්. ඔයාලට හිතෙන්න පුළුවන් නැත්නම් ගිණුම් කරන සංකල්පත් දැන් අපි ඒ වගේනේ කතා කළේ. මූල්‍ය ප්‍රකාශන හදනකොට පිළිගන්න පදනමක් උපකල්පනයක් විදිහටනේ අපි ඒව හදන ගත්තේ. එහෙම කියලා ඔයාලට කියන්න පුළුවන්. ඉතින් අන්න ඒ ප්‍රශ්නේම ඔයාගෙන් මීට කලින් උසස් පෙළ පේපර් එකේදී අහලා තිනවා. ඉතින් ඒකට විසඳුමක් විදිහට මම ඒකින් කොටසකුත් කරලා දැම්මා. සංකල්පයි ගිණුම් කරන ප්‍රමිතය අතර වෙනස්කම්. බලන්න ගිණුම් කරන සංකල්ප ගත්තොත් ගිණුම් කරන පරිචය මත පොදුවේ පිළිගන්නා ගිණුම් කරන භාවිතයන්. ගිණුම් කරන පරිචය කියලා කියන අර ගණකාධිකාරිවරේ අර පළපුරුද්දත් එක්ක ගණන් හදාගෙන එනකොට මේක මේ විදියට දානවා කියලා එයාගේ අර අත්දැකීමත් එක්ක කරන දෙයක් වගේ. ඒ කියන්නේ අපි ගානක් හදනකොට ඔයගොල්ලෝ පුරුද්දට වගේ ව්‍යාපාර නම උඩින් ලියනවා. අන්න ඒ වගේ දේවල්. ගිණුම් කරන පරිචය මත පොදුවේ පිළිගන්නා ගිණුම් කරන භාවිතයන්. හැමෝම පිළිගන්න හැමෝම ගානක් හදද්දී උඩින්ම ලියනවා ව්‍යාපාරේ නම, කාල සීමාව, රුපියල් අන්න ඒ වගේ දේවල්. හැබැයි ගිණුම් කරන ප්‍රමිත ගත්තොත් වරලත් ගණකාධිකාරී ආයතනයේ නිර්දේශයක් වෙනවා. අරක ඇවිල්ලා මේ ඔය ගානක් හදන ගුරුවරයෙක් වෙන්න පුළුවන්, පාසලක ගුරුවරයෙක් වෙන්න පුළුවන්, නැත්නම් ව්‍යාපාරික ගණකාධිකාරීවරයෙක් වෙන්න පුළුවන්. එයාගේ අත්දැකීමත් එක්ක කරන දෙයක්. ගිණුම් කරන සංකල්ප. ප්‍රමිත කියලා කියන්නේ එහෙම දෙයක් නෙමෙයි. ඒක කෙලින්ම නිර්දේශයක්. ඉදිරිපත් කළ තියෙන මේක මෙහෙමයි. එහෙම කියලා තියෙනවා. සංකල්ප දෙවෙනි එක සංකල්ප භාවිතයේදී ගැටලු සහගත අවස්ථා පැවතිය හැකියි. ඕගොල්ලෝ හොඳට මතක තියාගන්න මේ කොටස තියරි තියෙන්නේ අනිවාර්යෙන් අහගෙන ඉන්න ඉවර වෙනකල්. හේතුව මේක ඇත්තටම කිව්වොත් ඒ කියන්නේ සමහර වෙලාවට අපිට දෙතුන් පාරක් කියවලා තමයි මේක තේරුම් ගන්න තියෙන්නේ. ඉතින් ගොඩක් වෙලාවට ඕගොල්ලෝ මේක තනියෙන් කියවන්නේ නැහැ. ඒක නිසා මම කියවලදී මම පැහැදිලි කිරීම එක කියන්නේ. ඒක නිසා හොඳට අහගෙන ඉන්න. නැත්තම් මේවා ළමයිට ගොඩක් අමාරු වෙනවා. මේ ටික දන්නේ නැතුව ගණන් හදන්න අමාරුයි. ඊට පස්සේ ඔන්න සමාගම් ගණන් හදන්න බැරි වෙයි. ඒක නිසා හොඳට අහගෙන ඉන්න. ටියුට් එක නැති වුණාට කමක් නැහැ. අහගෙන ඉන්න. සංකල්ප භාවිතයේදී ගැටලු සහගත අවස්ථා පැවතිය හැක. සංකල්පවල එක එක ප්‍රශ්න තියෙනවා වෙන්න පුළුවන්. අපි ගානක් හදද්දී. ප්‍රමිත ගත්තොත් සංකල්ප වලට සාපේක්ෂව ව්‍යාකූලභාවය අඩුයි. ඒ කියන්නේ සංකල්පات එක්ක බැලුවාම එච්චර අර නිකන් පැටලෙන ගතිය අඩුයි. ගිණුම් කරන සංකල්ප පැත්තේ තුන්වෙනි එක අනිවාර්ය බවක් නැති අතර පොදුවේ පිළිගැනීම මත භාවිත කරයි. හැබැයි ප්‍රමිත කියන එක අනිවාර්යෙන් පාවිච්චි කරන්න ඕනේ. අනිවාර්යෙන් ඒක කරන්න ඕනේ. මේක කරන්න වෙලා තියෙන්නේ ගිණුම් කරන්නේ කරන ආයතන වල. ඒක මතක තියාගන්න. ගිණුම් කරන්නේ අනිවාර්ය වෙච්ච නැති ආයතනයක ප්‍රශ්නයක් නැහැ ඉතින්. හරි. ඒක හයිලයිට් කරන්න මොකුත් ඕනේ නිකන් කියව ගත්තාම ඇති. ළමයි අපිට පොඩ්ඩක් ලියන පොතක් ඕනේ නම් පොඩ්ඩක් ලියන පොත ඔයගොල්ලෝ සූදානම් කරගන්නකො ටක් දාලා. ලියන පොත ළඟට කරගන්නකො ලියන පොත. පොඩි නෝට් එකක් දාගන්න ඕනේ ලියන පොතේ.
හරි ලියන පොත ගත්තා නම් ඔයගොල්ලෝ ලියා ගන්න ගිනුම් කරන ප්‍රමිත කියලා මාතෘකාවක් ලියා ගන්න අද දිනේ දාලා ගිනුම් කරන ප්‍රමිත කියලා. ගිනුම් කරන ප්‍රමිත කියලා. හරි. ගිනුම් කරන ප්‍රමිත කියලා ලියා ගන්න. මේකේ ස්ක්‍රීන් එක ගන්න බෑ කියලා මම බැලුවේ. හරි. මේ මම කියන එක පොඩ්ඩක් ලියා ගන්න. ස්ක්‍රීන් එකේ මට දාන්න බෑ මේ බෝඩ් එකේ ලියන එක පොඩ්ඩක් මොකක් හරි වෙලා. පොඩ්ඩක් අපි ලියා ගමු. LKAS 1 පල්ලෙහාට ලියා ගන්න LKAS 1 LKAS 1 LKAS 1 ඉස්සරහින් චූටි රිකැලක් ගහලා ලියන්න මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම ඊට පස්සේ LK ඊළඟ රූලේ LKAS 2 LKAS 2 තොග ඉස්සරහින් රිකැලක් ගහලා ලියන්න තොග කියලා. හරි දැන් පොඩ්ඩක් ආවම හරි ඊට පස්සේ LKS 7 කියලා ලියලා මුදල් ප්‍රවාහ ප්‍රකාශ කියලා ලියන්න.
හරි එතකොට පොඩ්ඩක් ඉන්න එක එක ප්‍රශ්න නම් LKS 1 කියලා දාලා ලියලා තියෙන්න ඕනේ මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම කියලා. LKS 2 කියලා දාලා ලියලා තියෙන්න ඕනේ තොගය කියලා. LKS 7 කියලා ලියලා තියෙන්න ඕනේ ඉස්සරහින් හිමි කැලලක් ගහලා මුදල් ප්‍රවාහ ප්‍රකාශ කියලා. ඊට පස්සේ LKS 8 LKS 8 චූටි රිකැලක් ගහලා ඉස්සරහින් ලියන්න ගිනුම් ප්‍රතිපත්ති ඇස්තමේන්තු වෙනස් වීම හා වැරදි. ගිනුම් ප්‍රතිපත්ති ඇස්තමේන්තු වෙනස් වීම හා වැරදි. ගිනුම් ප්‍රතිපත්ති ඇස්තමේන්තු වෙනස් වීම හා වැරදි. ඊට පස්සේ ඊළඟ රූලෙන් ලියා ගන්න LKS 10 වාර්තා කරන දිනට පසු සිද්ධීන්. ඊට පස්සේ ඊළඟ එක LKAS 16 දීපල පිරියත හා උපකරණ. LKS 16 දීපල පිරියත හා උපකරණ ඊළඟ එක LKS 17 නැත්නම් අපි එකට කියනවා SLFRS කියලා. ඒ කියන්නේ මේකේ තේරුම ශ්‍රී ලංකා මූල්‍ය වාර්තා කරන ප්‍රමිත කියන එක. ශ්‍රී ලංකා මූල්‍ය වාර්තා කරන ප්‍රමිත. නැත්නම් ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණය. අන්න ඒ වගේ තේරුමක් තමයි මේකේ තියෙන්නේ සිංහලෙන්. ශ්‍රී ලංකා ෆයිනෑන්ෂල් රිපෝටිං ස්ටෑන්ඩඩ් ඒ වගේ තේරුමක් තමයි තියෙන්නේ. ශ්‍රී ලංකා මූල්‍ය වාර්තා කරන ප්‍රමිත 16. අපි ඒකට කියනවා LKS 17 නැත්නම් SLFRS 16 අපි ඒක කියන්නේ කල්බදු ලීසින් කල්බදු ප්‍රමිතය කියලා කියනවා මේකට. ඊට පස්සේ තව තියෙනවා LKAS 18 අයභාරය. මෙන්න මේක නම් ටිකක් අමාරුයි. මේකට අපි කියනවා SLFRS 15 කියලා. මේක නම් ටිකක් අමාරුයි. මේක
ගිය අවුරුද්දේ ඉඳන් තමයි පේපර් එකට එන්න පටන් ගත්තේ. ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ සිලබස් එක වෙනස් වෙච්ච පළවෙනි බැච් එක උනේ 2019 කට්ටිය. ඊට පස්සේ 2020 කට්ටිය දැන් කලින් ඔක්තෝබර් මාසේ ලිව්වා. ඊට පස්සේ ලියන්න ඉන්නේ ඕගොල්ලෝ. මේ අයබාර කියන ප්‍රමිතේ පේපර් එකේ ඉන්න පටන් ගත්තේ ගිය අවුරුද්දේ ඉඳන්. ඊට කලින් අවුරුද්දේ තිබ්බේ ෆස්ට් පේපර් එකේ පුංචි ප්‍රශ්නයක් තිබ්බ එච්චරයි. ඊට ඒ කියන්නේ 2019 අවුරුද්දේ 2020 ඉඳන් මේක සමාගම් ගානට එන්න පටන් අරගෙන තියෙනවා. ඒ කියන්නේ ඕගොල්ලන්ගේ එද්දි ටිකක් අමාරු වෙයි කියලා අපිට හිතන්න පුළුවන්. මේක අලුතෙන්මයි ඇවිල්ලා තියෙන්නේ. ඒක නිසා ටිකක් අමාරු වෙන්න පුළුවන්. ඔයගොල්ලන්ගේ සමාගම් ගාන. තව එකක් තියෙනවා LKS 37. ප්‍රතිපාදන අසම්භාව්‍ය වත්කම් වගකීම. ප්‍රතිපාදන අසම්භාව්‍ය වත්කම් වගකීම. ප්‍රතිපාදන අසම්භාව්‍ය වත්කම් වගකීම. හරි. එතකොට ඔයගොල්ලන්ට ප්‍රමිත තියෙනවා LKS 1 මුදල් ප්‍රවාහ ප්‍රකාශන ඉදිරිපත් කිරීම කියන ප්‍රමිතේ. ඒක තමයි දැන් අපි මේ මුලින්ම සාකච්ඡා කරන්න හදන්නේ. ඊට පස්සේ LKS 2 මම ඒක නෙමෙයිද මම කවන්නේ බලමු. ටියුට් එකේ දා පිළිවෙල පොඩ්ඩක් වෙනස් වෙලා ඇති සමහරට. මුලින්ම අපි කතා කරන LKS 1 මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම. මේකේ තියෙන්නේ ගොඩක් වෙලාවට අපි ගාණක් හදද්දී පාවිච්චි කරන ආකෘති මොන වගේද ඊට පස්සේ අපි ගාණක් හදද්දී ඒ ගානේ අන්තර්ගතය කොහොමද එන්නේ අන්න ඒ වගේ දෙයක් තමයි මේ මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම කියන එකේදී තියෙන්නේ. LKS 1 සාමාන්‍යයෙන් තියරි විතරයි තියෙන්නේ ඒකේ. LKS 1 කියන එකේ. ඊට පස්සේ දෙවෙනියට අපි කතා කළා LKS 2 තොගය. ඕගලන්ට මතකද අර තොගය පිරිවැයව සුදු උපලබ්ධයෙන් වඩා අඩු වගේ මත කපාරිනවා අන්න ඒක ඒ කොටස් ටික සම්පූර්ණයෙන්ම කියා දෙන්න මෙන්න මේ විෂය කොටසදී. ඒ කියන්නේ මෙන්න මේ LKS 2 කියන කොටසදී. තොගයට අදාළ ගැළපිලි තොගයට අදාළව ගලපන විදි ඒ ඔක්කොම දේවල් වලට කියා දෙනවා. ව්‍යාපාර ආයතනයක තොගය කොහොමද ගණනය කරන්නේ? ඒ ඔක්කොම දේවල් තියෙන්නේ LKS 2. ටිකක් ලොකු කොටසක්. හැබැයි එච්චර අමාරු නෑ. ඊට පස්සේ අපි තුන්වෙනියට කිව්වේ LKS 7 මුදල් ප්‍රවාහ ප්‍රකාශන. ඒකේ උසස් පෙළ මට්ටමේදී වෙනමම පාඩමක්. ටිකක් අමාරුයි කියලා කියනවා ළමයි නම්. හැබැයි ඒක ලේසියි. ඊට පස්සේ LKS 8 ගිණුම් ප්‍රතිපත්ති ඇස්තමේන්තු හා වැරදි. ඒකත් තියරි තමයි තියෙන්නේ. ඔය ගානක ෂේ වගේ හොයත් තමයි ඔක වැදගත් වෙන්නේ. ඊට පස්සේ LKS 10 වාර්තා කරන දින පසුදින්. ඒකත් තියරි තමයි සාමාන්‍යයෙන් තියෙන්නේ. හැබැයි එකෙන් අපි ඒ ගණන් හදන්න නැහැ. ගණන් වලට එනවද නැද්ද? ඒ වගේ එකක් තමයි ඒකෙදි අහන්නේ. මම ඊට පස්සේ කියා දෙන්නම්. LKS 16. LKS 16 තමයි ඔයගලන්ට තියෙන ලොකුම ප්‍රමිතය වෙන්නේ. ඕකේ ගොඩාක් තියෙනවා. අර මතකද මම ඔයගලන්ට කියා දුන්න වත්කම් දීපල පිළිතුරු උපකරණ ඉවත් කිරීම ප්‍රත්‍යාගණනය ප්‍රත්‍යාගණනය කියන වචන තියෙනවා. ඊට පස්සේ ෂෙයා කිරීම ගැන ගොඩාක් දේවල් තියෙනවා මෙන්න මේ දීපල පිළිවෙල උපකරණ කියන ප්‍රමිතේ. ඊට පස්සේ කල්බදු ලීසින් මේක සමාගම් ගානක අනිවාර්යයි. සහ ඒ ලෙවල් පේපර් එකේ අනිවාර්යෙන් මේකෙන් ප්‍රශ්න තියෙනවා. කල්බදු ලීසින් වල ගණන්. අයබාරය. ගිය අවුරුද්දේ ඉඳන් දෙවෙනි පේපර් එකේ අනිවාර්යෙන් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඕගොල්ලන්ගෙනුත් එන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා අයබාරයෙන් ගණන්. පළවෙනි කියන කොහොමද වෙනවා 37 LKS 37 මේක තියරි එකක්. එතකොට ගත්තොත් එහෙම ඔයගලන්ට තියෙන LKS 1 LKS 2 LKS 7 LKS 8 LKS 10 LKS 16 LKS 17 LKS 18 LKS 37 9ක් තියෙනවා. අද ඉඳන් අපි කතා කරන්නේ මෙන්න මේ ටික. මේ පාඩම ඉවර කරගත්තට පස්සේ තියෙන ඔක්කොම ඒ කියන්නේ මේ පාඩම ඔයා හරියට ඉගෙන ගත්තොත් හොඳට මම මේ කියන එක අහගන්න. මේ පාඩම ඔයා හරියට ඉගෙන ගත්තොත් සමාගම් ගණන්